ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවබෝ වේවා, සූදාසනක් වේවා. ඉන්දික ඔබටත් ආයුබෝවන් සුවදාසන. අද සිකුරාදා දවස මාධ්‍යවේදී ඉන්දික පොල්කොටුව ගිය සතියේ සිට හැම සිකුරාදාම අද වගේ අපිත් එක්ක එකතු වෙනවා. පුවත්වලට එහා ගියපු යමක් සහ සතියේ කතා වෙන විශේෂ මාතෘකා පිළිබඳව කතා කරන්න. අද ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය. වමතින් වැඩ කරනවද දකුණින් වැඩ කරනවද කියලා තීරණය වෙන්නේ මව් කුසේදිම කියලා විශේෂඥයෝ කියනවා. ඒ කියන්නේ මව් කුසේදිම සිදුවන හෝමෝන වෙනස්කමක් නිසා තමයි ඒ වෙනස වමතින් වැඩ කරනවද දකුණින් වැඩ කරනවද කියන වෙනස අපි තුල සිද්ධ වෙන්නේ. ලෝකේ වමත්කරුවන් විශාල පිරිසක් ඉන්නවා. මොළයේ ඇතිවන වෙනස්කමට ඒ මව් කුසෙන්නකොට සිද්ධ වෙන හෝමෝන බලපෑමක් හේතු වෙනවා කියලා කියනවා. අපි දකුණේ උනත් යන්නේ වමෙන් සමහරු ඉන්නවා. ඒ වුණාට සමහරු වමේ උදවිය එන්නේ දකුණෙන්. කොහොම වුණත් අද ජාත්‍යන්තර වමත් කරුවන්ගේ දිනය. ලෝකය වම දකුණ උතුර දකුණ සියල්ල ලෝකයට පැටලෙලා තියෙනවා. හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙන විට අනාවරණ කරන කාරණා දිහා බැලුවම ලෝකයට තවදුරටත් මේ වසංගතයෙන් මිදෙන මගක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතට අමතරව තව ඖෂධ තියනවාද කියලා අත්හදා බලමින් යනවා. කොහොම වුණත් ලෝකයේ කොතනද තියෙන්නේ? ලෝකයට උතුරු දකුණ ලෝකයට වම දකුණ පැටලිලා නේද කියලා මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවම පේනවා. අද දවසට සමස්තයක් විදිහට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 20,61,56,313ක් වාර්තා වෙනවා. ආසාදිතයන්. මරණ 43,46,675ක් වාර්තා වෙනවා. එතකොට වැඩිපුරම මේ දත්ත ඊයේ දවසේදී කොහොමද වාර්තා වෙන්නේ? ඊයේ සමස්තයක් විදිහට ගත්තාම 6,84,714ක් ආසාදිතයෝ ලෝපුරා වාර්තා වෙනවා. එයින් 1,19,546ක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 4ක විතර මේ තත්ත්වය වැඩි. ඉන්දියාවේ 40,078යි, බ්‍රසීලේ 35,891යි, ඊට පස්සේ ඉරානයට ආවම 39,049යි, ඉන්දුනීසියාව 24,709යි. ඉන්දුනීසියාවේ ඊයේ මරණ 1,466ක් වාර්තා වෙනවා. ඊළඟට මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට ගත්තාම කීයද කියලා අපි කිව්වා. ඒ කියන්නේ 43,46,675යි. ඊයේ දවසට මරණ 10,238ක් වාර්තා වෙනවා. 660ක් ඇමරිකා එක්සත් ජනපදයෙන්, 583ක් ඉන්දියාවෙන්, 975ක් බ්‍රසීලයෙන්. එහෙම වෙද්දී ලංකාවේ වාර්තා වෙන මරණ සංඛ්‍යාව කීයද කියලා සඳහන් කරනවා. ඊයේ දවසේ වාර්තා වෙන ප්‍රමාණය ඊයේ දවසේ වාර්තා කරන නිල වශයෙන් සඳහන් කරනවා මරණ 156ක් පිළිබඳව ශ්‍රී ලංකාවෙන්. ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත් කාලීන කරන ඔවුන්ගේ වෙබ්අඩවිය ඒ ඊයේ රෑ 10:08ට ඒ අනුව මේ වෙනකොට ලංකාවේ සමස්තයක් විදිහට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 3,45,118ක්. එයින් 3,02,455ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 37,199ක් ආසාදිතව රෝහල් වල එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල එහෙම නැත්නම් ගෙවල් වල ප්‍රතිකාර ලබනවා. ඊයේ අලුතෙන් වාර්තා වෙනවා රෝගීන් 3,039ක්. ඉන්දික ඊයේ මේ සංඛ්‍යාව කියන්නේ 3,000 සීමාව ඉක්මවා යන ප්‍රථම වතාව ලංකාවේ කොවිඩ් රැලි 3ක් බලපෑවුණා. ඒකට 3,000 සීමාව ආසාදිතයන්ගේ ඉක්මවා යන්නේ ඊයේ දවසේ 3,039ක්. මරණ සංඛ්‍යාව 5,620ක් වාර්තා වෙනවා. ඒ ලංකාවේ තත්ත්වය. දැන් ලෝකයේ නැවතවතාවක් කතා වෙන්න පටන් අරගෙන තිනවා මේ වෛරස් එක ලෝකෙට කොහෙන්ද ආවේ? කොහොමද පැතිරුණේ? මේක අහම්බයක්ද? මේක ඉබේ සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් පැන්ඩමික් නෙවෙයි මේක ප්ලෑන්ඩමික්ද? මේක සැලසුම් සහගත දෙයක්ද? එහෙම බැලුවාම අපි මේ සටනක කොටස්කරුව බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ සටනනොත් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම තියෙන රජයට ඒ වගකීම කොයි ආකාරයෙන්ද ඉෂ්ට කරන්න කියලා අද ජාතික පුවත්පත්වල පුවත්වලින් පෙනේ. අපි විමසමු ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවද කියලා. හැමෝම හැම වෙලාවෙම හැම දිනාගෙම අහන ප්‍රශ්නය රට වහනවද නැද්ද? රට වහනවද නැද්ද? තීරණය අද. සමන්ගමගේ අද දිවයින පුවත්පතට වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය.
රටේ පවතින කොවිඩ් අධිවසංගත තත්ත්වය හමුවේ රට වසා දමන්නේද නැද්ද සහ එසේත් නැතහොත් ඉදිරියේදී කරනුගේ කුමක්ද යන්න පිළිබඳව අද පැවැත්වෙන කොරෝනා කාර්යසාධක බලකා කමිටුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී තීරණය කරන බව අද දිවයින පුවත්පත සඳහන් කළා වුණත් අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ නෙවෙයි ඇතුල් පිටුවක තවදුරටත් විස්තර ඇති වාර්තා කරන මුල් පිටුවෙත් මේ කාරණාව කියනවා. 60ට වැඩි අයට PCR කරන්න ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙයි. ඒ අනුව ඔවුන් සඳහන් කරන ආකාරයට අද අරුණ පුවත්පත කියනවා රට වහන්නේ නැහැ. 60ට වැඩි අය PCR කරන්න ජනපතිගෙන් උපදෙස් කියලා උදේජී වේකනායක වාර්තා කරනවා. ඒ පුවත මෙහිමයි. වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇද්දැයි සොයා බැලීම සඳහා PCR පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සෞඛ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කළේ රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ජනාධිපතිවරයා හා සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ ප්‍රති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇත. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ද දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි කියලා සඳහන් කරන්නේ. ඊයේ සිද්ධ වෙච්ච සිද්ධියක් පිළිබඳවයි අරුණ පුවත්පත ඒ අනාවරණ කරන්නේ. ඒ පුවත ගේන්නේ. හැබැයි අද දිවෙන පුවත්පත කියනවා රට වහනවද නැද්ද තීරණය ගන්න කොවිඩ් කමිටුව අද රැස් වෙනවා. ජනාධිපතිතුමා සඳහන් කරන්නේ මේ කොවිඩ් කමිටුව සෞඛ්‍ය බලධාරීන්, දේශපාලන අධිකාරිය, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ සියලු දෙනා ඉන්න මේ සියලු දෙනා දක්වන අදහස් සමාලෝචනය කරලා පොදු තීරණයක් මෙතන ගන්නවා කියලා අපි අර කලිනුත් කිව්වා. ඉන්දිගේ තමයි මේ එළුවද මුට්ටියද කියලා එළුව හෝ මුට්ටිය හෝ දෙකෙන් එකක් බේරගන්නේ මේ දෙකම බේරගන්න තමයි වැඩ කරන්න වෙන්නේ. අපි ඔබෙන් තවදුරටත් විස්තර මේ ගැන දැනගන්න කල්පනා කරනවා. ඒ අතරේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. ඉන්දික හේවා විතරණයි වාර්තා කර සිටින්නේ. අපේ නිෂ්පාදක ඉන්දික මාත් එක්ක ඉන්නේ ඉන්දික සහ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන ඉන්දික හේවා විතරණ දින 11කදී කොවිඩ් මරණ 1100 ඉක්මවයි කියලා වාර්තා කරනවා. ඒ අනුව අගෝස්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව තමයි මේ. ඔවුන් සඳහන් කරන ආකාරයට ඉන්දික හේවා විතරණ වාර්තා කරන ආකාරයට අගෝස්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා මෙරටින් වාර්තා කළ තහවුරු කරන මරණ සංඛ්‍යාව 1112ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ දෛනික වාර්තාව අනුව පැහැදිලි වෙනවා කියලා ඉන්දික හේවා විතරණ සඳහන් කරනවා. දැන් මේ මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට රටේ සාමාන්‍ය තත්ත්වයකදී මරණ කොච්චර වාර්තා වෙනවද? ඒ වගේම දැන් මෙහෙම කිව්වම දින 11කදී කොවිඩ් මරණ 1100 ඉක්මවනවා කියලා කිව්වම ඇත්තටම තැතිගන්නමක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයකදී රටේ ඇති වෙන මරණ සංඛ්‍යාව එක්ක අඩුද වැඩිද? ඒවත් අපි හිතන්න වෙනවා. කොහොමුණත් තප්පර 5ක් මේ මුහුණු ආවරණය ගලවල ඉවත් කළත් ඔබට වෛරසය ආසාදනය වීමේ අවදානමක් තියෙනවා කියලා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දම ජීවන්තර මහත්මයා සඳහන් කරනවා. තප්පර 5ක් මුව ආවරණ ඉවත් කළොත් ඩෙල්ටා වැළඳෙන්න පුළුවන්. සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා කරන්නේ අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඩෙල්ටා වෛරසයේ වාතයේ තිබෙන අවස්ථාවක අප නොදැනුවත්ව තප්පර 5කට හෝ මුව ආවරණ ඉවත් කළහොත් එම කාලය කොවිඩ් ආසාදිත වීමට ප්‍රමාණවත් බව ආචාර්ය චන්දම ජීවන්තර මහත්මයා සඳහන් කරනවා. තවත් අවදානමක් තියෙනවා. ඒ වකුගඩු රෝගීන්ට එන්නත ලබා නොගත් කොවිඩ් ආසාදිත වකුගඩු රෝගීන්ගේ ජීවිත අවදානමය කියලා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා සඳහන් කරනවා. හේතුව තමයි කොවිඩ් රෝගීන්ට කොහොමත් වකුගඩු රෝගීන්ට කොහොමත් ප්‍රතිශක්තිය හීනවීමක් තියෙනවා. ප්‍රතිශක්තිය හීනවීමෙන් සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය මදිවීමෙන් සංකූලතා ඇති වෙලා ජීවිත අවදානමක් ඇති වෙනවා. ඒ නිසා දැන් මේ ඉලක්කම් අපි කිව්වට මේ ඉලක්කම් ගැන බය වෙලා එහෙම නැත්නම් ඉලක්කම් ගැන කතා කර වාද කර ලොක්ඩවුන් කරනවද නැද්ද කියකේ ඉන්නවට වඩා වැදගත් වෙන කාරණාව මේ මොහොතේදී තියෙන කාරණාව මේ මොහොතේදී කළ යුතු වගකීම තමයි අවදානමින් මිදෙන්න එන්නත ලබාගත යුතුමයි කියලා ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. තවමත් ඔබ එන්නත ලබාගෙන නැද්ද? පහුගිය සතිය අපි මේ සතියේ දින කීපයකට කලින් ඉන්දික අපි වාර්තා කළා ජාතික පුවත්පත්වල තිබිච්ච කාරණා 117 දෙනෙක් මිය යනවා එන්නතේ පළවෙනි මාත්‍රාව ලබාගත්ත. 117 දෙනා මිය ගිහිල්ලා තියෙන මේ මෙච්චර 5000 ගණක් වාර්තා වෙද්දී මාත්‍රා දෙකම ලබාගත්ත පිරිස 23 දෙනා මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ අයත් වෙනත් නිදන්ගත රෝග වලට ලක් වෙච්ච අය. ඒ නිසා ඉතාම අමාරුවෙන් තමයි ලෝකෙ බොහෝ රටවල් වල මිනිස්සුන්ට සල්ලි දීලා හරි එන්නත විදගන්න බෑ. සල්ලි දීලාවත් එන්නත විදගන්න බෑ. එන්නත් නෑ ලෝකෙ. එහෙම තියෙද්දි අපිට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබිලා තියෙනවා. ඒ නිසා කොහොම හරි එන්නත විදගන්න විවිධ හුඹස් බිය ඇති කරගන්න එහෙම නැත්නම් බිය ඇති කරනවා වෙන්න පුළුවන්
වකුගඩු ආබාධ දියවැඩියා තියෙන අයට ඉන්ජෙක්ෂන් එක විද්දම මේ වැක්සින් එක විද්දම මේ නැත විද්දම සංකූලතා ඇති වෙනවා කියලා එහෙම දේවල් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. නිසා වඩාත්ම වැදගත් කාරණාව තමයි අවදානමෙන් මිදෙන්න එන්නත ලබා ගන්න කියන කාරණාව අවධාරණය කරනවා. අරුණ පුවත්පත කියනවා උදේජීව ඒකනායක වාර්තා කරන්නේ ලබන සතියේ මුල සිදුවන කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය වෙනස් නොවේ කියලා. ලබන සතියේ මුලදී සිදු කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් නොවන බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දරන කෙහෙලිය රඹුක්කල්ල මහත්මයාට විදුලි බල අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත බව කියනවා. ජනමාධ්‍ය විෂය භාරය අමාත්‍යවරයා විදියට ඩලස් අලහපෙරුම් මහත්මයා පත්වෙයිලු. ඊට පස්සේ අධ්‍යාපන විෂයට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එයිලු. ඊට පස්සේ විදේශ ඇමති ධූරයට ජී.එල්. පීරිස් මහාචාර්යතුමා පත්වෙයිලු. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනසක් නොවේලු. මොකද මීට කලින් වාර්තා වෙලා තිබුණා ඉතින් මේ රමේෂ් පතිරණ එතුමා මේ වෛද්‍යවරයෙක්නේ. වෛද්‍ය රමේෂ් පතිරණ. ඔව්. එතුමට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනවා කියලා සමාජ මාධ්‍යවල එහෙමත් පළ වෙලා තිබුණා. ඊයේ පෙරේද අපිට නිකන් ආරංචියකුත් ආවා මේ ඊද කොහෙද බන්දුල ගුණවර්ධන ඇමතුමා ආයුබෝවන් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමා කියලා කෝල් එකකුත් දුන්නා කියලා රමේෂ් පතිරණ ඇමතුමාට. ඒක අනේ නෑ මේ වැවිලි අමාත්‍යාංශයේ වැඩ ටික හොඳයිනේ කියලා. මේ එහෙම කතා බහ යනවා නේද? මේ ඒ කියන්නේ සමහර දිවුරුන් දුන්න කියලාත් කතා යනවා. ඔව් දිනුෂ දැන් ඔය කාරණේ විශේෂයෙන්ම මේ පහුගිය සතිය පුරාවට මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් රට පුරා විවිධ විදිහට විවිධ මාධ්‍ය විශේෂයෙන්ම මේ ප්‍රධාන පුවත්පතක සිරස්තලයේ අද තමයි මං හිතන්නේ මේක ප්‍රචාරය වෙන්නේ. ඊට අමතරව සමාජ ජාලා සහ විවිධ වෙබ් අඩවි වාර්තා කරවුවා මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පහුගිය දින කිහිපේ පුරාවට විටින් වෙට දින කිහිපයක් සම්බන්ධ කරලා සිදු කරනවා කියලා. හැබැයි මේ අද තමයි ප්‍රධාන සිරස්තලයක් වෙන් කරලා තියෙන්නේ. මව්බිම් පුවත්පතත් කියලා තිබුණා ඊයේ පෙරේද දවසක මේ ඇමතිපුටු හෙළවෙයි කියලා. ඇමතිපුටු හෙළවෙයි කියලා මව්බිම් පුවත්පත විස්තර කිව්වේ නෑ කවුරුත්. ප්‍රධාන ශීර්ෂ පාඨය වෙන් කරලා තිබුණේ අද මං හිතන්නේ අරුණ පුවත්පත. හැබැයි මේ විශේෂයක් තියෙනවා දිනුෂ මේ පහුගිය සතියේ විවිධ මාධ්‍ය මගින් කතා කරපු අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය මේ වෙනකොට බොහොම අඩු වෙලා තියෙනවා. අඩු ප්‍රමාණයකටපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල තවත් ඇමතිවරු කිහිප දෙනෙක් සම්බන්ධයෙන් කතා කරවුවා. සෞඛ්‍ය අමාත්‍ය ධූරය, සංචාරක අමාත්‍යාංශය, විවිධ අමාත්‍යාංශ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අද හැබැයි අමාත්‍යාංශ දෙකක් මෙහෙට වෙනවා කියලා තමයි මං හිතන්නේ සාකච්ඡා කරලා තියෙන දිනෂ. ඔව්. ඒ අතරේ දැන් ඊයේ සමහරලාට මේ දිවුරුම් දෙනවා කියලාත් ආරංචි ගියා. ඔව් දිනෂ හොඳ කතාවක්. ඊයේ මේ දිනේදී ජනාධිපති කාර්යාලයේ නව අමාත්‍යවරු දිවුරුම් දෙනවා කියලා මාධ්‍ය වේදීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා ඔය නම් කියවන අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන්ම. හොඳ කතාවක් තියෙනවා ඊයේ දිනේදී මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනවා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපනය කොහොමද ජනමාධ්‍යයට සම්බන්ධ කරගන්නේ කියලා. ඒ අවස්ථාවේදී මේ අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, සීතා අරමේපොළ සහ පියල් නිශාන්ත යන අමාත්‍යවරු සම්බන්ධ වෙලා හිටියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාමරේ. ඒ මොහොතේදී මේ දුරකථන නැමතුම් කිහිපයක්ම කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට සහ අනිකුත් අමාත්‍යවරුන්ට පැමිණියා. මේ මොහොතේදී මේ කැබිනට් සංශෝධනයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු වෙනව නේද කියලා. ඒ වෙන විට ඒ හැම දුරකථන ඇමතුමකටම මේ සිනා මුසුව උත්තර දෙමින් විශේෂයෙන්ම ඒ ඉන්න අමාත්‍යවරුන් සමග සිනා මුසුව මුහුණ දෙමින් මෙන්න මේවා තමයි දැන් සිදුවෙන කාරණේ කියලා පැහැදිලි කරා ඔය අවස්ථාවේ. ඒ කියන්නේ දැන් වෙන සාකච්ඡාවක් යනවා. ඒ අතරේ කෝල් කරලා අහනවා මේ ඇමතුමා දිවුරුම් දුන්න නේද අලුත් ඇමතිකමේ වැඩ බාර ගන්නේ නැද්ද එහෙම. අනිවාර්යයෙන් මෙවැනි දුරකථන ඇමතුම් තමයි ගලාගෙන ආවේ. ඔව්. ඒ අතරේ ලාෆ් නගී ලිට්‍ර වෙනසක් නෑ. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ යොහන් බාසුර වාර්තා කරන්නේ ලාෆ් නගී ලිට්‍ර වෙනසක් නෑ. මගේ ගෑස් සතියෙන් දෙනවා කියලා වැගපිටිය මහත්මිය කියනවා. ලාෆ් සමාගමේ සභාපතිවරයා කියනවා ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දුන්නා. හැබැයි වැගපිටිය මහත්මයා සඳහන් කරන්නේ මේක නෙවෙයි අපි ඉල්ලපු මිල. කැබිනට් මණ්ඩලය සහ විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය කතා කළා අවසානයේදී 363 කියන ගානට ආවා.
කමන්නෑ මේ මොහොතේදී කියලා කියන්නේ. ඒ අතරේ අද අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා මුල් පිටුවේ මිල වැඩිවුවද ලාෆ්ස් හිඟේ අවසන් වෙන්නේ ලබන අඟහරුවාද කියලා. ලිට්‍රෝ මිල වැඩි නොවේ. උදේජීව ඒකනායක කියනවා ගෑස් ආනයනය කිරීම සඳහා දින 4ක කාලයක් ගතවන නිසා මේ මිල වැඩි වුණාට කහ සිලින්ඩර අපිට ගන්න පුළුවන් වෙන්නේ කහ සිලින්ඩර වලට ගෑස් පුරවල ගන්න පුළුවන් වෙන්නේ ලබන අඟහරුවාද විතර ගත වුණාට පස්සේ කියලායි අරුණ පුවත්පත කියන්නේ. ගෑස් ගැන කතා තියෙනවා. ඊළඟට ඇත්තටම ඔබ විමසමින් ඉන්නවා හොයමින් ඉන්නවා මගුල් කන්න පුළුවන්ද බැරිද ලොක්ඩවුන් කරයිද නැද්ද ඒ වගේම ඔබ රෝගී වෙලා ආබාධිත වෙලා එළියට පහළියට බහින්න බැරි තත්වයක ඉන්නවා නම් හැබැයි ඔබට එන්නත විදගන්න උවමනාව තියෙනවා නම් මොකද කරන්නේ මේ ගැටලු ගණනාවක් තියෙනවා කලර් ටීවී එකෙන් නේද බලන්නේ ඉස්සරනේ බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් බැලුවේ ජෝන් ලොගිබියාඩ් තමයි කලර් ටීවී එකේ නැත්නම් වර්ණ රූපවාහිනිය හොයාගත්තේ හැදුවේ ජෝන් ලොගිබියාඩ්ගේ උපන්දිනය අද වගේ දවසක සිද්ධ වෙලා තියෙන්නේ. ඒක මතක් කරගෙන ටීවී බලන ඔබේ නැත්නම් රූපවාහිනී ප්‍රේක්ෂක ඔබේ පුරවැසි වගකීම මොකද්ද මේ මොහොතේදී දන්න අයට කියන එක එන්නත විදගන්න එන්නත විදගත්තේ නැත්නම් එන්නත විදගන්න විශේෂයෙන්ම 60ට වඩා වැඩි අයට එන්නත විදින්න ඒ වගේම අවුරුදු 30ට වඩා හැම දිනකටම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ ජංගම එන්නත් රට පිළිබඳ වැඩපිළිවෙලක් ඊයේ ආරම්භ වුණා කියලා අපි සඳහන් කළා. ජෙනරාල් ශවේන්ද්‍ර සිල් මහත්මයාගේ උපදෙස් පරිදි ඒ ආරම්භ වෙච්ච බව ඊයේ ජාතික පුවත්පත් වාර්තා කළා. අද සංවේදී සටහනක් ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. ජංගම එන්නත් රට බස්නාහිර පළාත පුරා ආරම්භ වෙච්ච හැටි අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මෙතෙක් ලබාගෙන නොමැති බස්නාහිර පළාතේ වයෝවෘද්ධ විශේෂ අවශ්‍යතාවලින් යුතු පුරවැසියන් එන්නත් කරලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත් කරන රට 10ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේ සිට මේ ජංගම එන්නත් කරන රට පිටත් කර යවුනේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කියලා ඡායාරූපයක වාර්තා කරද්දී මේ වැඩපිළිවෙල මහ පොළොවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සංවේදී ඡායාරූපයක් පළ කරනවා අද ලංකාදීප පුවත්පත. ඒ සංවේදීකම නිසාම කවිපද දෙකකුත් තිබීම ගෙතිලා තියෙනවා. වියපත් මව්පියන් ජීවිත රකින්න ලෙඩ රණවිරු පුතුන් කැපවෙන හැටි පෙනෙනවද? පෙනෙනවද රණවිරු පුතුන් කැපවෙන හැටි වියපත් මව්පියන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරනවා වගේ රකින්න හැටි ප්‍රංශ පුවත් ශ්‍රේණිය ඇතුළෙන් තමයි මේ ඡායාරූපය ලබා ගන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ වයෝවෘද්ධ හා ගිලන්ව සිටින පුද්ගලයන්ට නිවෙස් වලටම ගොස් කොවිඩ් මර්ධන එන්දරට ලබා දීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් ආරම්භ කළා. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය කියන වචනේ අපි නිකන් ටිකක් ස්ට්‍රෙස් කරලා කියනවා අවධාරණයෙන් කියනවා. ඒකටත් හේතු තියෙනවා. වෛද්‍ය බලකාය ආරම්භ කරපු මේ වැඩපිළිවෙල යුද හමුදා වෛද්‍ය බලකායේ සමාජිකයන් මර්දාන ප්‍රදේශයේ නිවෙස් වලට ගොස් එන්නත් කිරීමේ කටයුතු වල නිරත වෙනු ආකාරය තමයි මේ ඡායාරූපයක වාර්තා කරන්නේ. බලන්න ලංවිය හැකි තැන්වලටද ගෙවල් ගාවටම ගිහිල්ලා මේ සමහරට වතු කියලා කියනවා සමහරට චූල ජනාවාසීන් කියනවා මේ ඕනම තැනකට ගිහිල්ලා මේ එන්නත ලබා දෙන්නට නොපැකිලව කටයුතු කරනවා කියලා කියද්දී අද ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරාම ලංකාදීප පුවත්පත සඳහන් කරන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා කියන කතාවක්. දැන් මේ සියලු කටයුතු සිදු කරන්නේ දැන් මේ අපේ ඡායාරූපෙකම් පෙන්නවා යන්න බැරි එළියට පහළියට බහින්න බැරි වයෝවෘද්ධ අය ඒ වගේම විවිධ ආබාධ වලින් පෙළෙන අයට මේ එන්නත් කරණය ලබා දීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හැටි. හැබැයි ඡායාරූප වලින් ඔබ දැක්කනේ කාර්යසාධක බලකාය විසුරුවා සෞඛ්‍ය අංශ වලට වගකීම් පාවරන්න. කොරෝනා රැළියෙන්නේ ආණ්ඩුවේ දේශපාලන ඕනෑකම් වලට ඕනෑපාකම් වලට නිමල කොඩිතුවක් වාර්තා කරනවා පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය කාර්යසාධක බලකාය විසුරුවල සෞඛ්‍ය අංශ වලට වගකීම දෙන්න කියලා අපි වාර්තා කරනවා. ඒ කියන්නේ අපි දන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තාමත්ම කැපවීමෙන් උන් වැඩ කරන අවුරුදු 1කමාරක් විතර තිස්සේ. හැබැයි ඔවුන්ගේ ධාරිතාවක් තියෙනවා. ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා ගිහිල්ලා. කියන ඔවුන්ගේ ධාරිතාව අපි දැක්ක මුල් දවස්වල එන්නත් සාමාන්‍ය දවසකට 2000යි 3000යි. දැන් ත්‍රිවිධ හමුදාව මේ කටයුත්තට මුල් වීමත් එක්කම මැදිහත් වීමත් එක්කම දවසකට 19000 සීමාව ඉක්මවා ගියා. මේ මොහොතේදී වඩාත්ම වැදගත් වෙන්නේ එන්නත් කරණය කරලා මේ පලිහ අපිට දීලා අපිව නිදහස් කරන එක. මේ ආරක්ෂ මේ අවිය අපේ අතට දීලා තමයි අපි කොරෝනා වෛරසය එක්ක සටන් කරන්න
එළියට දාන්න ඕනේ. ඒ නිසා එන්නත්කරණය වේගවත්ව කරන එක ඉතාමත්ම වැදගත්. හැබැයි පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා කියනවා විශාල ප්‍රචාර දෙමින් ජනතාව එක තැනකට ඒකරාශී කරමින් සැනකලීක ස්වරූපයෙන් එන්නත්කරණය කරනවා. මේ කියන්නේ අර එන මිනිස්සුන් තෙමෙනවට මාකි එකක් ගහලා මේ ඉන්න වෙලාව තුළ තේ එකක් දීලා ඒ සැනකෙලියක් කියලා කියන්නේ එකයි. මේ ගැන ඒ නිසා රටේ ජනතාව විදිහට සහ එන්නත්කරණය එන්නත ලබාගත් මිනිස්සු විදිහට අපිට දැනෙන දෙයක් තියෙන ඉදින්දික නේද? අනිවාර්යෙන්ම. දිනූෂ ඔය ඔතනදී පාටලි චම්පික මන්ත්‍රීවරයා ඔය කාරණාව ප්‍රකාශ කරන්න ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය කාරණය පහුගිය දිනයක පෙන්නවුවා මේ කාර්ය සාධක බලකායට කොවිඩ් මර්ධනයට තියෙන බලය අයින් කරලා ඒක සෞඛ්‍ය අංශයට ලබා දෙන්න කියලා. ඇත්තටම මේ වෙලාවේ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා ජනාධිපතිවරයා. ඒ වගේම ඒකේ සෞඛ්‍ය අමාත්‍යවරිය සිටිනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉන්න මේ රාජ්‍ය අමාත්‍යවරු සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම රජයේ කැබිනට් අමාත්‍යවරු ප්‍රධාන කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක්ම සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා අතර වගකීම් වංශ සියල්ලම මම හිතන්නේ ඔය කාර්ය සාධක බලකාය නියෝජනය කරනවා දිනුෂ. ඔව්. ඒ බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමනුගම මහත්මයාත් සඳහන් කරනවා. කොවිඩ් බලකාය නොතිබුණා නම් රටම මහ විශාල අනතුරක ඇමති දිලුම් අමනුගම කියයි. යොහාන් බාසුර වාර්තා කරන්නේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ප්‍රධානියා යුද හමුදාපතිවරයා වීම නිසා ඔහුට පහර දෙන බවත් මේ කොවිඩ් කාර්යසාධක බලකාය නොතිබුණා නම් තත්ත්වය පාලනය කළ නොහැකි වන බවත් වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය මාත්‍ය දිලුම් අමනුගම මහත්මයා සඳහන් කරනවා. කොවිඩ් කාර්යසාධක බලකායේ සෞඛ්‍යාංශය නැකීම සම්පූර්ණ අසත්‍යයක් බව කිය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටි කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා විශිෂ්ට ලෙස කොවිඩ් මර්ධනය කළමනාකරණය කරන බවයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරී කටයුතු සඳහා ගමන් කිරීමට සීමිත ප්‍රවාහන පහසුකම් සපයලා දීලා තියෙනවා. ඒ වගේම නව කොවිඩ් ප්‍රවේදات සමග වෛරසයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා තමයි මංගල උත්සව රැස්විය හැකි පිරිස නැවත සීමා කරලා තියෙන්නේ කියලාත් සඳහන් කරනවා. ඒ අනුව කොවිඩ් කාර්යසාධක බලකාය විසුරුවන්න කියලා යෝජනා කරන අයට මේ ඡායාරූප සහ මේ මහ පොළවේ ඇත්ත දකින්න කියන ඉල්ලීම තමයි කරන්නේ. ඒ අතරේ අද අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පත සඳහන් කරනවා මෙහෙම ගියොත් තව මාස 5කින් 18,000ක් මේ ආවි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි කියලා ඇස් උඩ යන මේ පුවත මුල් පිටුවේ වාර්තා කරන උදේජීව ඒකනායක අරුණ පුවත්පතට හැබැයි අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී කරවාගෙන සකස් කළ වාර්තාවක තමයි මේ බව සඳහන් වෙන්නේ. මේ වාර්තාව සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 30 දෙනෙකු සහභාගී වී තිබෙනවා. වෛද්‍ය පාලිත අබේකෝන්, නිහාල් ලබේසිංහ, රජීව් ද සිල්ලා, ලක්කුමාර් ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම කියන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් වෙනලු. අසිත ද සිල්ලා, රජීව් ද සිල්ලා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නිලීකා මලවිගේ, කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස්, මංජු වීරසිංහ කියන මහාචාර්යවරුත් මේකට එකතු වුණා කියලා සඳහන් කර සිටිනවා. ඒ අතරේ අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා අවශ්‍ය වෙලාවට ඕනම තද තීන්දුවක් වුණත් ගන්න අපි පැකිලෙන්නේ නැහැ කියලා. අපිට දැඩි තීන්දුව වුණත් ගන්න සිද්ධ වෙයි කියලා අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා කියලා නෝමන් පලිහවඩන වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. ඒ අනුව රටපුරා පැනනගී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය අනුව පවතින සංචරණ සීමාවන්ට එහා ගිය දැඩි තීන්දුව తీරන ගැනීමට සිදුවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ දිවෙනට ප්‍රකාශ කර තිබෙනවා කියලා කියනවා. මේ අනුව අද හෙටම දැඩි තීන්දුව වලට එළඹෙන බවද අග්‍රාමාත්‍යතුමා කිව්වලු. රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවද ජනතාවගේ සහයෝගය නොමැතිව කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීමට නොහැකි වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ආණ්ඩුව හැම විටම හිතන්නේ ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉෂ්ට කරන්න. ඒ ජීවත් කරීමේ වගකීම ඉෂ්ට කිරීම සඳහා ඕනම තීන්දුවක් ගන්න පැකිලෙන්නේ නැහැ කියන එක අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා කියලා සඳහන් කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට අවධානය යොමු කරාම අපිට පේනවා ලංකාදීප පුවත්පත කියන කාරණාවක් ඉදිරි සති දෙකක කාල සීමාව පිළිබඳ අනතුරු වඟවනවා. ඉදිරි සති දෙකක කාල සීමාව පිළිබඳව කියනවා ඉදිරි සති දෙක තීරණාත්මකයි රට ලොක්ඩවුන් කරන්න බැරි නම් මිනිසුන් ලොකප් කරන්න කියලා කියනවා. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා තමයි මේ ප්‍රකාශය කරන්නේ. මොකද්ද ලොක්ඩවුන් කරනවා සහ ලොකප් කරනවා කියලා එතුමා අදහස් කරන්න කියන කාරණාව තවදුරටත් අපිට කියන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්. ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහලා දාන එකනේ. ඇඳිරි නීතිය දානවා වගේ එකනේ. ලොකප් කියලා කියන්නේ අනවශ්‍ය ආයතන ටික ඔක්කොම වහලා
අනවශ්‍ය දේවල් ටික වහලා ආර්ථිකයට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ක්‍රියාත්මක කරලා සංචාරන සීමා තදින්ම ක්‍රියාත්මක කරන එක. මහාචාර්යතුමායි මෙහෙම කියන්නේ. උදාහරණයක් වශයෙන් මොනවා හරි ආණ්ඩුවේ ආයතන තියෙනවා නම් ආයතන ප්‍රධානීන්ට බාර දෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට සේවයට ගෙන්නන්න ඕන අය නැද්ද කවුද කියලා තීරණය කරන්න. ඒ වගේම පළාතෙම මිනිස්සුන්ගෙන් ඒ ආයතනය දුවවන්න පුළුවන් පිට පළාත් වලින් සංචරණ සීමා උල්ලංඝනය කරලා ගෙන්නන්න ඕනේ නැහැ. ඉතින් ලොක්ඩවුන් එකක් බැරි නම් හැමදාම කියනවනේ ආර්ථිකය අතින් අමාරුයි ආර්ථිකයට අමාරුයි කියලා සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ගියොත් එහෙම අමාරු නම් මගුල් ගෙවල් ඔක්කොම නවත්තන්න ඕනේ. එතකොට හෝටල් බාර් මේව සති දෙකකට විතර වහලා තියන්න ඕනේ. ලොක්ඩවුන් කරන්න ආර්ථිකයට බලපෑමක් සිද්ධ වෙනවා නම් ලොක්ඩවුන් කරාම ලොකප් කරන්න කියලා කියන්නේ මහාචාර්යතුමා ඒ අදහසින් ඒ වෙද්දි අවවාදයට වඩා ආදර්ශීය උතුම් කියලා කියනවනේ. අද දිවෙන පුවත්පත වාර්තා කරනවා රාජ්‍ය මාත්‍ය සුදාශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ වෙඩින් එක තිබිලා විවාහ මගුල් උත්සවය තිබිලා තියෙනවා. ඇමති සුදාශිනී පුතුගේ මගුල මංගල සාදයක් නවත්වයි. ඇමති සුදාශිනී පුතුගේ මංගල සාදයක් නවත්වයි ආගමික චාරිත්‍ර පමණයි කියලා සමන් ගමගේ සහ චමින්ද සිල්වා මුල් පිටුවම වාර්තා කරන දිවෙන පුවත්පතට ඉන්දික. දිනෝෂ ඔය කාරණේ ඊයේ මේ සමාජ ජාල මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබලා දීලා තිබුණා ඒ කාරණේ. ඔව්. ඇත්තටම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක හෝටලයක තමයි මේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අපේ රාජ්‍ය අමාත්‍යවරියගේ පුතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ. හැබැයි මේ ඊයේ දිනේදී එය සියල්ල නවත්වලා ආගමක කටයුතු පමණක් සිදු කරලා මේ රාජ්‍ය අමාත්‍යවරියගේ ආගමානුව ආගමික වතාවත් පමණක් සිදු කරලා පල්ලිය විතරක් සිදු කරලා මේ විවාහ චාරිත්‍රයේ පමණක් සිදු කරවුවා. ඇත්තටම දිනෝෂ මේ ඔය කාරණයට එහා ගිහිල්ලා මේ පහුගිය වකවානුව පුරාම මංගල උත්සව එතකොට සාද බොහොමයක් නැවතිලා තිබුණා. නැවතුණා මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක. තවත් අමාත්‍යවරු කිහිප දෙනෙකුගේම පුතුන් දියණියන් විවාහ වෙන්න නියමිතව තිබුණා. ඒ සියල්ල මං හිතන්නේ අපි මාධ්‍ය මගින් හෙළි නොවුනට නවත්වවා නැත්තම් කල් දැමීමක් සිදු වුණා ඒ විවාහ මංගල සියල්ලම දිනෝෂ. ඒ නැතුව මේ සල්ලි නැතුව එහෙම නෙවෙයි. අනිවාර්යයෙන්ම. අද පුවත්පතේ මුල් පිටුවට අවධානය යොමු කරනවා. අද පුවත්පත කියන ඔක්සිජන් නිෂ්පාදනය උපරිමයටයි කියලා වාර්තා කරන්නේ නිදර්ශනී වික්‍රමසිංහ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කරන ප්‍රකාශය. ශ්‍රී ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදන ධාරිතාව උපරිමයට පැමිණ ඇති බැවින් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් ඔක්සිජන් ආනයන කටයුතු වලට සීමා ඇති විය හැකි බැවින් කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය බව. ඔක්සිජන් ගෙන්නන එක නෙවෙයි වැඩේ ආසාදිතයන් ප්‍රමාණය වළක්වා ගැනීම අවම කර ගැනීම තමයි අභියෝගය. ඒක තමයි කරන්න ඕනේ කියලා අද මේ සඳහන් කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා අද පුවත්පතට ඊළඟට ආර්ථිකය තමයි මූලික කාරණාව කියලා සඳහන් කරද්දී අද මව්බිම් පුවත්පතේ තිත්තම ඇත්ත මොකද්ද කියලා සජිත් රෝහිත ලියනගේ තිත්තම ඇත්ත මේකයි කියලා සාගරයක් මැද විශේෂාංගයට එහෙම නැත්නම් ලිපිය ලියනවා. දැනටමත් තැන තැන බහණ්ඩ හිඟයක් මතුව තිබීම රජයේ දේශපාලන විරුද්ධවාදීන්ගේ වෛරී කතාසේ සලකා බැහැර නොකොට සත්‍ය වටහාගෙන නිසි ඉදිරි සැලසුම් සකස් කර ගත යුතුය. ප්‍රායෝගික මිනිසුන් ආර්ථික විද්‍යාව උපාය උපක්‍රම භාවිත කරමින් ඇතැම් ඇදවැටෙන්නට ගියපු රටවල් ගොඩනගාගත් හැටි පිළිබඳ ඉතිහාසය ඕනතරම් ලෝකයේ තියෙනවා. ප්‍රායෝගික මිනිස්සු ආර්ථික විද්‍යාව උපාය උපක්‍රම භාවිත කරලා ඇද වැටෙන්න ගියපු රටවල් කොහොමද ගොඩගත්තේ කියලා ඉතිහාසය ඕනතරම් ලෝකයෙන් උදාහරණ ගන්න පුළුවන්. ඒ සඳහා දැනුමැති ප්‍රායෝගික මිනිසුන් පෙරට ගත යුතුය. රාජ්‍යාන්ත්‍රණය පහසු කරවීම සඳහා ඔවුන් වෙත වගකීම් බාර දිය යුතුයි කියලා සජිත් රෝහණ ලියනගේ සඳහන් කර සිටිනවා. ඉත්තම ඇත්ත මොකද්ද කියලා. ඊට පස්සේ අපිට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරට මුල් පිටුවට අවධානය යොමු කරාම කාරණා කීපයක් ගැන අවධානය ඔබේ යොමු කරන්න පුළුවන් රට දකින පිටු අතරදී ඒ තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා ඛේදවාචකයක් හමුවේ ජීවිත දෙවියන්ට බහර දෙනවා නම් ආණ්ඩුවක් මොකටද කියලා විපක්ෂ නායක ප්‍රශ්න කරයි. රටේ ජනතාවගේ ජීවිත දෙවියන්ට බහර කරන්නේ නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ කුමකටදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රශ්න කරනවා කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ වගේම තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තාවක් ගෙනෙනවා. තමිලන් කර්තෘගේ නිවසට CID වෙස්ගත් දෙදෙනෙකු ඇවිල්ලා ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයේ සහෝදර පුවත්පතක් වන තමිලන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ එම් සිවරාජ්ගේ ගල්කිස්සේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළත් වීමට උත්සාහ කළා තිබෙනවා. මේක මොකක්ද මේ සිද්ධිය? මේ වගේ රංගපෑම් වෙන්න පුළුවන්. මීට කලිනුත් අපි දැක්කා මේ
තානාපති කාර්යාලවල නිලධාරීන්ට මෙහෙම සිද්ධ වුණා කියලා. ඒ නිසා මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කරන පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ තිදෙනා පැමිණෙත්තේ යතුරුපැදියකින් තමිල් කර්තෘවරයා ගල්කිස්ස ඉන්ද්‍රජ්‍යෝති මාවතේ නිවාස සංකීර්ණයේ පිහිටි තමන්ගේ නිවසට ඇවිල්ලා තියෙන්නේ අලුයම 1ට විතර අලුයම 2:00 විතර ඇවිල්ලා තියෙනවා. මේ පුද්ගලයන් සහ විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ආචාර්ය අද්මිරාල් සරත් වීරසේකර මහත්මයා අරුණ පුවත්පතට කියා තිබෙනවා. ඇයි ආවේ මොකද්ද මේකේ කතන්දරේ කියලා හෙට අනිද්ද වෙද්දි හොයාගන්න පුළුවන් වෙයි කියලයි සඳහන් කර සිටින්නේ. ඊළඟට අරුණ පුවත්පතම තවදුරටත් කියනවා දේශපාලනඥයන්ගේ නඩු අහක දාන අන්ලස් කොමිසම පොඩි මිනිසුන්ගේ නඩු ගැන උනන්දුයි. ඒ සුදේ කුමාර මේ වාර්තා කරන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහත්මයා විවෘත අධිකරණයේදී ඊයේ කරපු ප්‍රකාශයක්. තෝරු මෝරු ගැන අල්ලස් කොමිසම වගේ වගක් නැතුව ඉන්නවා. හාල් මැස්සු ගැන ඇයි මේ මෙච්චර පස්සේ එලවන්නේ කියලා අල්ලස් කොමිසම දේශපාලනඥයන් ගණනාවක්ගේ නඩු ඉල්ලාස් කරගෙන තිබුණද එවැනිම තත්ත්වයක පවතින සාමාන්‍ය ජනතාවගේ නඩු විභාග කිරීම සඳහා උනන්දු වීම ගැටලු සහගත බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටපැදිගේ මහත්මයා ඊයේ විවෘත අධිකරණයේදී සඳහන් කළා කියලා අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. ඊට පස්සේ අරුණ පුවත්පතේ තියෙනවා ඡායාරූප වාර්තාවක්. ඒ තමයි ඡායාරූපේ වාර්තා කරන ප්‍රදීප් දඹරගේ වෘත්තීය සමිතිය නිදහස් චතුරස්‍රයේ සත්‍යග්‍රහයක. ඒ තමයි මාතෘකාව. මේ ඡායාරූපය දෙන මාතෘකාව ගෘහ විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බල කරමින් ගෘහ විදුහල්පති වෘත්තීය සමිතිය සන්ධානය සහ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතන්ගේ සහභාගීත්වයෙන් කොළඹ හත නිදහස් චතුරස්‍රයේදී ඊයේ සත්‍යග්‍රහයක් පැවැත්වුණා. ඒ අතරේ ඒ සත්‍යග්‍රහය නිදහස් චතුරස්‍රය පැවැත්වෙද්දී ඊට ටිකකට එහයින් තවත් අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. තවත් ටිකකට එහයින් තවත් මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ මොනවද කතා වුණේ කියන කාරණා පිළිබඳව අද දිනමින පුවත්පත මුල්පිටුවේ වාර්තා කරනවා. ගුරු විදුහල්පති ගැටලුවට පිළිගත හැකි විසඳුමක් දීම අරමුණයි කැබිනට් අනුකමිටු සමාජික ඇමති විමල් කියයි කියලා සඳහන් කරනවා. ඒත් එක්කම දිනමින පුවත්පත කියනවා තවදුරටත් ඇමති විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශයට පහලින් වාර්තා කරනවා පූර්ණ කාලීන අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාවක් ලබන සඳුදා සිට කියලා. ඉන්දික එක පැත්තකින් ටොරින්ටන් වල එහෙම නැත්නම් නිදහස් චතුරස්‍රයේ ගුරු විදුහල්පතිවරු සත්‍යග්‍රහයක් කරනවා. ඊට කිලෝමීටරයක විතර වපසරියක් ඇතුළේ රවුමක් ඇන්දොත් කවකටුවක් තියලා ඒ කිලෝමීටර ඇතුළේ තවත් සාකච්ඡා දෙකක් ගුරු විදුහල්පති ගැටලුව ගැන අධ්‍යාපන ගැටලුව ගැන කතා වෙනවා. ගුවන්විදුලි නාලිකා ආරම්භ වෙනවා. දිනුෂ දැන් අද වෙනකොට ඔන්ලයින් වැඩවර්ජනයට ගුරුවරුන්ගේ දින 32ක් ගත වෙලා ඉවරයි. දින 32ක්. දින 32ක් ගත වෙලා ඉවරයි. ඒ වගේම මේ පාසල් වසා දමා මාස ගාණක් ගත වෙලා තියෙනවා. හැබැයි මේ පහුගිය දිනයක මේ යුනිසෙෆ් සංවිධානයේ අලුත් වාර්තාවක් නිකුත් කරවුවා මේ දිනුෂ. ඒකෙන් කියවුනේ මේ සියල්ල සිදුවන අතරතුර විවිධ ක්‍රම මගින් ලංකාවේ අධ්‍යාපනය අනිකුත් කලාපීය රටවල් වලට වඩා මේ මොහොතෙත් ඉදිරියෙන් තියෙන කියන කාරණය සඳහන් කරවුවා යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවත් එක්ක. හැබැයි අපි මේ දිනුෂෝයි සඳහන් කරපු කාරණාත් එක්ක ඊයේ දිනේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මලලසේකර මාවතේ පිහිටි නිවසේදී අමාත්‍ය අනුකමිටුව රැස් වුණා. මේ අනුකමිටුව විමල් වීරවංශ, මහින්ද අමරවීර, ඩලස් සලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සම්බන්ධ වුණා. උදෑසන 10ට පමණ තමයි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී මේ කමිටුව රැස් වුණේ. එතනදී ඒ කමිටුව රැස්වීම ආරම්භයේම අමුත් එක්කෙනවා. අමුත් ඒ කියන්නේ ආරාධිතවද නැතුව? ආරාධිතව. ඒ අමුත්තා වෙන කවුරුත් නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා. කපිල පෙරේරා මහතා. මහාචාර්ය කපිල පෙරේරා මහතා. කපිල පෙරේරා මහතා මේ නිකම්ම නෙවෙයි විමල් වීරවංශ මහතාගේ නිවසට එන්නේ. අර කපිල පෙරේරා මහාචාර්යතුමා කොහොමත් සාමාන්‍ය ඔය ITN එකේ අපේ වැඩසටහන වලට එද්දිත් අර බෑග් එකක් කරේ දාගෙන එහෙමනේ එන්නේ ලේකම්තුමෙක් වුණාට. ඊට අමතරව තව මොනවා හරි ගෙනාවා. හැබැයි ඊයේ ආවේ බෑග් එකක් අරගෙන නෙවෙයි. ලිපිගොනු 4ක් අරගෙන ආවා. මොනවද ඒකද? බර ලිපිගොනු 4ක් අරගෙන ආවේ. මේ ලිපිගොනු 4 අරගෙන එනකොට ප්‍රසන්න රණතුංග ඇමතුමා පොඩි විහිළුවකුත් කරවුවා. ලේකම්තුමා බරටම අරගෙන එනවා වගේ කියලා යනවා. මොනවද ඇත්තටම තිබුණේ? ඒ ලිපිගොනු 4 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ අධ්‍යාපන ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් වෙන අතීත සිදුවීම් සහ වර්තමානයේ දක්වා වන කරුණු ඇතුළත් සියලු ලිපි සහ ඒ තොරතුරු ඇතුළත් ලිපිගොනු 4ක් තමයි රැගෙන ආවේ. ඒ වෙලාවේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාත්‍ය අනුකමිටුව දැනුවත් කරව පැයක පමණ කාලයක් ඉන්පසු ආරම්භ කරවේ මේ සාකච්ඡාව පෙරවරු 10ට පමණ 11ට පමණ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන් පිටත් වෙනවා. ඉන් පස්සේ අමාත්‍ය අනුකමිටුව දීර්ඝ විදිහට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අවසානයේදී අමාත්‍යවරුන් තීරණයකට පෙළඹෙනවා මේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් සමග මේ පිළිබඳව පුළුල් විදිහට සාකච්ඡා කරන්න ඕන කියලා. ඒ අනුව ගෙන්නලා කතා කරන්න ඕනේ. වෙන වෙනම සාකච්ඡා කරන්න ඕන කියලා. එහි පියවරක් ලෙස අද එක් වෘත්තීය සමිතියක් ඇඳවලා තියෙනවා මේ සම්බන්ධයෙන් මූලිකව කතා කරන්න. ඉන් අනතුරුව මේ ප්‍රශ්නයට ඉදිරි සති දෙක ඇතුළත යම් විසඳුමක් ලබා දෙන්න තමයි එතනදී තීරණය කරේ. හැබැයි දිනූෂ මේ සාකච්ඡාව අවසානයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා නිකම්ම හිටියෙත් නෑ. ඒ මොකද? දිවා ආහාරයත් සම්බන්ධ කරලා තමයි අමාත්‍යවරුන්ට එතනින් සියලු දෙනාම පිටත් වෙලා ගියේ. දැන් උතන හිටියනේ මේ ප්‍රසන්න රණතුංග ඇමතුමත් හිටියනේ. ප්‍රසන්න ඇමතුමාට අධ්‍යාපන විෂය දෙනවා කියලා ගොසිප් වල තිබුණා. ඔව් පහුගිය දවස්වල ඔය මේ ගොසිප් සිද්ධීන් සම්බන්ධයෙන් කියවෙන අපේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට අධ්‍යාපන විෂය භාර දෙන බවට සඳහන් කරලා තිබුණා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා. ඒ වගේම අධ්‍යාපන විෂයක් තිබුණා. බස්නාහිර පළාත් ඒ වර්තමානයේ වෙන විටත් එතකොට විශේෂයෙන් අපිට මතක් කරන්න ඕන සුසිල් ප්‍රේමජයන්ත ප්‍රධාන අමාත්‍යවරයා හිටියා. රෙජිනෝල් කුරේ ප්‍රධාන අමාත්‍යවරයා හිටියා. එතකොට මේ වකවානුව පුරාවට මේ පළාතක් විදිහට ගත්තාම අධ්‍යාපනය ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙන පළාතක් තමයි බස්නාහිර පළාත. පහුගිය දවසක මේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ නුවර ප්‍රදේශයට ගියා. ඒ කියන්නේ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රාජකීය උද්භිත උද්‍යානයේට ලබන වසරට අවුරුදු 200යි. අවුරුදු 200ක් වෙනවා රාජකීය උද්භිත උද්‍යානයේට. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය වෙලාවේ මාධ්‍යවේදීන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරවුවා. අමෙතුමා අලුත් අමාත්‍යංශයේ කොහොමද කවද්ද වැඩ බාරගන්නේ කියලා යල්ලා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කිව්වේ මට දැන් තියෙන අමාත්‍යංශය නම් හොඳටම ඇති. මේ මට කෝක හම්බුණත් ප්‍රශ්නයක් නැහැ. මට දැන් තියෙන අමාත්‍යංශය හොඳටම ඇති. මම ඒ සම්බන්ධයෙන් දන්නෙත් නැහැ කියලා කිව්වා. කොහොමුණත් ඇත්තටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වෙනවා නම් මේක අඟහරුවාදා විතර වෙද්දී සිද්ධ වෙනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. මේවා මෙහෙම තියෙද්දී තන තන මහ වැසි ජන ජීවිත අවුල් කළ හැටි මෙහෙමයි කියලා අද අරුණ පුවත්පත ඡායාරූපයක වාර්තා කරනවා. ඊයේ උදෑසන කාලේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල අඩවිය හා ඒ අවට ප්‍රදේශවල ඒ කියන්නේ පලාබද්දල ගුරුළුවාන මාපලාන රත්ගංග ඇතුළු ප්‍රදේශවලට ඇතැලෙනු අධික වර්ෂාවත් සමග එදා ඊයේ දවල් 12:35 වන විට කළුගඟේ ජල මට්ටම රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකය අනුව මීටර 6.15ක් ලෙස පැවතුණා. රත්නපුර ඒ වගේම කළුතර මේ වගේ දිස්ත්‍රික්කවලට මේ බලපෑම තියෙනවා කියලා සඳහන් කරනවා. නාවලපිටිය නගරයත් යට වෙලා පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම් කළා. ගිනිගත් හේනේ නායම් එරත්නට වසර 25කට පසු ලොකුම වැස්ස දරණියගල නිවාසත් යට වෙලා හිම්මාතගම කාන්තාවක් මිය ගිහිල්ලා කෑගල්ලට ආපදා තත්වයක්. ඒ තමයි තන තන මහ වැසි ඇති කරපු බලපෑම. තන තන මහ වැසි ඇති කරපු බලපෑම. ඒ විතරක් නෙමෙයි අදටත් මේ කාලගුණ තත්ත්වය මේ විදිහටම බලපෑත්වෙනවා කියලා සඳහන් කර සිටින්නේ. අද අරුණ පුවත්පත සඳහන් කරනවා දිස්ත්‍රික්ක 3ක නායෑමේ අවදානම පවතින බව සඳහන් කරනවා. ප්‍රදේශ රසක මහවැසි ඒ අනුව පරිස්සමින් ඉන්න ස්වාභාවික ආපදා එමතයි ඒ තන තන මහවැසි එහෙම කියද්දී මහවැසි වලින් විතරක් නෙවෙයි අනතුරු පීඩාවන් තියෙන්නේ. බැලුවේ වෙලාව කීයද කියලා. දරුවන්ට තියෙන පීඩාවන් ගැන තියෙනවා. ඊට කලින් තෙල් සංස්ථාවෙන් නව ගෑස් සමාගමක් කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඇමති ගම්මන්පිලට කැබිනට්ටුවෙන් බලය තෙල් සංස්ථාවෙන් නව ගෑස් සමාගමක් කියලා කියද්දී ඒ පිළිබඳ වැඩිදුරටත් අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කර සිටිනවා. ඩේලි මිරර් පුවත්පත පෙරළන සද්ද තමයි ඔබට ඉස්සෙල්ලා ඇහුනේ. දැන් මේ පෙරළන හැටි දැක්කා. වාර්තා කර සිටිනවා ඩේලි මිරර් පුවත්පත. වාර්තාකරුවගේ නම සඳහන් කරන්නේ නැහැ. ඩේලි මිරර් පුවත්පත මුල් පිටුවේ new company to be formed for domestic gas manufacturing දේශීය වශයෙන් ගෑස් නිෂ්පාදනය කිරීම සඳහා අලුතෙන් සමාගමක් පිහිටුවීමට ඒ අනුව තීරණය වී තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දේශීය වශයෙන් LP ගෑස් ඒ කියන්නේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් නිෂ්පාදනය කරන්නේ දේශීය අවශ්‍යතාවෙන් 0.5ක් පමණයි.
5% ප්‍රමාණයක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේ දේශීය වශයෙන් ගෑස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා, සමාගමක් ආරම්භ කරනවා කියලා ඩේලි මිරර් පුවත්පත කියද්දී ඒත් එක්කම වාර්තා කරනවා යෝෂිත denies involvement in LP gas business. මේ වාර්තා කරන කැලුම් බණ්ඩාර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා මේ දවස්වල සමාජ මාධ්‍යවල සහ ගොසිප් එහෙම නැත්නම් වෙබ් අඩවිවල සඳහන් වෙනවා ගෑස් ව්‍යාපාරයට තමන් සම්බන්ධය බවට තමන් කිසිම ගෑස් සමාගමකට එක්ක සම්බන්ධයක් නැහැ. තමන්ට කිසිම ගෑස් සමාගමක සමාජිකත්වයේ එහෙම නැත්නම් කොටස් නැහැ. මේකත් හරියට අර රත්තරන් අශ්වය ගැන කිව්ව කතාව වගේ කියලායි අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. එම සමාජ මාධ්‍යවල විවිධ ෆේක් නිවුස් එහෙම නැත්නම් බොරු ව්‍යාජ පුවත් හදලා යනවා කියලා කියද්දි වෙලා බලන්න කලින් අපි කියන්නම් මේ කතාව. ඒ තමයි මේ වාර්තාව ගෙනෙන්නේ අද සිලෝන් ටුඩේ පුවත්පත. peacocks more dangerous than elephants. අලින්ට වඩා මොනරු බරපතලයි, මොනරු තර්ජනාත්මකයි. study finds smaller animals damage more crops. ඒ කියන්නේ අස්වැන්නට වැඩිපුරම බලපෑම් කරන්න, වැඩිපුරම හානි කරන්නේ ලොකු සත්තුන්ට වඩා පොඩි සත්තු කියලා. හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනයේ තමයි මේ පර්යේෂණය සිදු කරලා තියෙන්නේ, අධ්‍යයනය කරලා තියෙන අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා කියන විදිහට සාමාන්‍යයෙන් අපේ ගොවීන්ගේ අස්වැන්නෙන් 40%ක් වනසත්තුන් හානි කරනවා. 40%ක් වනසත්තුන් හානි කරනවා. හැබැයි එයින් අලි ඇත්තු නිසා අපි මහලොකුවට කියලා දැක්කට අලින්ගෙයි අපේ වැඩ මහලොකුයි කියලා හිතුවට අලින්ගෙන් වන හානිය 30%යි, කුරුල්ලන්ගෙන් වන හානිය 34%යි. අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනවා දැන් සාමාන්‍යයෙන් වෙනත් රටවල් වල නම් මෙහෙම ගහණය වැඩි වුණාම ඒ සතුන් මරනවා. මහින්ද අමරවීර ඇමතුමා කියන්නේ වන සත්තුන්ගෙන් වන හානිය අස්වැන්නට 40%ක්, අස්වැන්නෙන් 40%ක් වන සත්තු නිසා විනාශ වෙනවා. එයින් අලි ඇත්තුන්ගෙන් වෙන්නේ 20%ක හානියක්, 34%ක හානියක් සිද්ධ වෙන්නේ කුරුල්ලන්ගෙන්. වෙන රටවල නම් ඒ සතුන් මරා දැමීම සිද්ධ කරනවා. නමුත් ලංකාව බෞද්ධ රටක් නිසා ඒක කරන්න අමාරුයි. ඒ අනුව පරිසර අමාත්‍යාංශය කල්පනා කරලා තියෙනවා මේ ගහණය පාලනය කිරීම සඳහා, මේ සතුන්ගේ ඇතැම් සතුන්ගේ ගහණය පාලනය කිරීම සඳහා වන්ද්‍යකරණය කිරීම, ඒක තමයි පරිසරවේදීන් සුදුසුයි කියලා යෝජනා කර සිටින්නේ. සමහර උදවිය ඉන්නවා සමාජයෙන් වඳ කළා දාන්න ඕන උදවිය. සිසු දියණියගේ පිළිකා ආධාර මුදල් සොරාගත් තාක්ෂණවේදියා දැලේ. කොළඹ පාසලක දියණියකට පිළිකා රෝගයක් හැදිලා අම්මා තාත්තා දෙන්න Facebook වල මේ පිළිබඳ සටහන් දමලා තිබෙනවා. අවසානයේ පුද්ගලයෙක් කතා කරලා කියනවා මම රුපියල් 25000ක් දාන්නම් කියලා account number කිල්ල ගන්නවා, බැංකු ගිණුම් මං කිල්ල ගන්නවා. ඒ ඉල්ලගෙන අන්තිමට සත ගාණක් account එකට වැටෙනවා, චෙක් කරලා බලනවා වැඩේ හරිද කියලා. ඊට පස්සේ රුපියල් 20000ක් දානවා, 25000ක් දානවා. තව ටික වෙලාවකදී ලක්ෂ 3ක් account එකකින් ඇදලා මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා පොලිසිය. ඒ වගේම ඔන්ලයින් පන්තියකට සුනක මුහුණක් දාගෙන හැකර් සොයා පරීක්ෂණ කියලත් අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. අනුරාධපුර මහේෂ් විජේසූරිය තමයි මේ වාර්තාව ගෙන එන්නේ. ඊළඟට අපි සූදානම් අපි මෙහෙම කරමු. ඉන්දිකලා දෙතුන් දෙනෙක් එක කරන ගනුදෙනුවක්නේ. අපි නිෂ්පාදක ඉන්දිකයි අපි විරාමයකට යමු. මොකද ලෝකේ භයානකම වෙළඳ දැන්වීම රූගත කළා. කුඹල් පෙරහැර නුවර ඇසල පෙරහැරේ ඒ අද පැවැත්වෙනවා. අපි විස්තර කතා කරමු කාටුන් බලන්නත් කලින්. දරුවන්ට වෙන අකටයුතුකම් ගැන කතා කරේ. දරුවන්ට කොහොම හරි උගන්වන්න ඕනේ. රේඩියෝ එකක් ආරම්භ කරන්න, අලුත් ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ කරන්න ඒ සඳහා. අනිවාර්යයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි එකතු වෙලා කැබිනට් පත්‍රිකාවක් පහුගිය දිනක යොමු කරවුවා. ඒ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය දිනෝෂ හම්බුණා. ඒ අනුව ලබන සඳුදා ලංකාවේ පළවෙනි වතාවට පූර්ණ කාලීන අධ්‍යාපන ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කරනවා. පැය 20ක් පුරාවට මේ ගුවන් විදුලි නාලිකාව ක්‍රියාත්මක වෙනවා. පෙරවරු 4 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා මේ ගුවන් විදුලි නාලිකාව ක්‍රියාත්මකයි. 102.1 හා 102.3 යන තරංගමාලා ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ගුවන් විදුලි නාලිකාවට හැමෝටම සම්බන්ධ වීමේ හැකියාව දිනුෂ තියෙනවා. ඔව්. ඒ කියන්නේ රටේ හොඳ ගුරුවරුන්ගේ අවධානය ආයෙ නැත්නම් ඒගොල්ලෝන්ගේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. බය නැතුව කොහොමද වැඩ කරන්නේ? උසම තැනට ඉගිල්ලුණු කිරිල්ලිය ගැන අද අරුණ පුවත්පත විශේෂාංගයක් පළ කරනවා. බර්ජ් ඛලිෆා ගොඩනැගිල්ලේ මුදුනේ ඉඳලා මෙතෙක් අතිශයින්ම ත්‍රාස්‍යජනකම වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමට දායක වුණා නිරූපිකාවක්. ඇය
අනතුරට ලක් නොවී කුළුණ මුදුනෙහි රඳවා ගැනීම සඳහා ආරක්ෂක මෙවලම් ඇගේ ශරීරයට සවි කරලා තිබෙනවා. මොකද උස හරියට ගත්තොත් මේ කුළුණ මීටර 829.8ක් ඒ කියන්නේ අඩි 2722ක් විතර උසයි. ඒ කියන්නේ සමනලකන්දට වඩා පොඩ්ඩක් උසයි වගේ එහෙම බැලුවාම මේ වෙළඳැන්වීමේ රූගත කිරීම සඳහා පැය 5කට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. රූගත කිරීම ආරම්භ වී තිබෙන්නේ හිරු පායාගෙන ඉන්න අවස්ථාවේදී කුළුණ මුදුනට යෑමට පැයකුත් විනාඩි 15ක කාලයක් ගත වුණා කියලා සඳහන් කරනවා. ඊළඟට ටෝකියෝ ඔලිම්පික් උළෙලෙදී රන් කොල්ලෙක් ඉන්දියාවේදී ජයග්‍රහණය කළා. ඉන්දියාවේ වීරයන්ට සල්ලි වැස්සක් පදක්කම් දිනු වීරයන්ට රුපියල් කෝටි 366ක් ඉඩම් යාන වාහන රැකියා ගලයි කියලා අද දිනවෙන පුවත්පතට ප්‍රින්ස් ගුණසේකර වාර්තා කරනවා. එම කියද්දී ගීතවල හිමිකම රැකීම සඳහා ඇමති බන්දුල පෙරමුණට එනවා කියලා කියනවා. රියැලිටි ඇතුළු රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහනවල ගීත ප්‍රචාරය කිරීමේදී ගීත නිර්මාපකයන්ට හිමි කර්තෘභාගය ලබා ගැනීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා කටයුතු පෙරට තබලා තියෙනවා කියලා සඳහන් කරනවා. ජැක්සන් ඇන්තනීගේ දේවි සම්බුලා සමග ජාත්‍යන්තර සිනමා වෙළඳපොළට අපි පිම්මක් පනනවා කියලා ඡායාරූපක නිමල් ෆ්‍රැන්සිස් වාර්තා කරනවා. ඊළඟට මියුරු හඬින් රටක් අවදි කළ ලතා ප්‍රවීණ ගායිකාවකු ලතා දිසානායක මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. ඊයේ බොරළ කනත්තේදී අවසන් කටයුතු සිදු වුණා. ආදර නදියක මිහිරමැවේ පෙම් සාගරයක රළ අතරේ මුහුණේ සිනහමල් කැකුළු පිපේ ඇයි ආදරයට ප්‍රිය සුවදෙයි කියලා ගායනා කරන්නේ ඇය. ගායනා කළේ ඇය. එමෙතෙදී පළමු කුඹල් පෙරහැර අද වෙලාව නැහැ. ටක් ගාලා අපිට ඕනනම් පොඩි විස්තරයක් කියන්න පුළුවන්. ඉන්දික වීරකෝන් කියනවා කාලේ හරි කියලා. පෙරහැර අද අවසන් කුඹල් පෙරහැර. පළමු කුඹල් පෙරහැර. ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළවෙනි කුඹල් පෙරහැර අද විදි සංචාරය කරනවා. විදි සංචාරය කිරීම දිනුෂ ආරම්භ කරනවා. කුඹල් පෙරහැර 5ක් දින 5ක් පුරාවට වීදි සංචාරය කරනවා. ඉන් අනතුරුව තමයි රන්දෝලි පෙරහැර මංගල්‍ය ආරම්භ කරන්නේ. රන්දෝලි පෙරහැර 5ක් වීදි සංචාරය කරනවා. කුඹල් පෙරහැර එක විශේෂත්වයක් තියෙනවා. දියවඩන නිලමේවරයා සුදු පැහැති ඇඳුමකින් තමයි පෙරහැරේ ගමන් කරන්නේ. රන්දෝලි පෙරහැරේ ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. අවසානයේදී දිය කැපුම් මංගල්‍යයෙන් තමයි මේ හෙළේ අසිරිමත් මහා කලා මංගල්‍ය අවසන් කරන්නේ. විශේෂයෙන්ම නිදහස් අරගලයේ තිබුණු වකවානු 1818 ඉඳලා 1828 වෙනකන් වකවානු වල තුල මේ පෙරහැර සම්බන්ධයෙන් පෙරහැර නොපවත්වීම සම්බන්ධයෙන් එවකට තිබුණ ගැටලුකාරී තත්ත්වයන් තිබුණු තත්ත්වයක් එක්ක හැබැයි දලදා වතුර කියලා ඒ පැවතුණු නියගියත් එක්ක නියගිය අවසන් කරලා සරුසාර ශාස්ත්‍රීයත්වය පළදායි කරවුවේ පෙරහැර කියලා ගම්මුන්ගේ සහ පැරණන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා දිනුෂ. කියන දළදා වහන්සේ ඉන්නා තැනින් සෙලවුවොත් දළදා වතුර ඇති වුණා කියලා ඉතිහාසයේම සාක්ෂි තියෙනවා කියලා තමයි දැනුත් එහෙමයි. දැන් කප්සිටවීම සිදු වෙලා තියෙන මේ මොහොතේදී අද කුඹල් පෙරහැර ආරම්භ කරන්නට තියෙන මොහොත වෙනකොට මේ දින කිහිපය ඇතුළත මහනුවර ඇතුළු ප්‍රදේශවලට විශාල වර්ෂාපන්දනයක් මේ දිනවල අදහැරෙන බව අපට වාර්තා වෙනවා. මේවා භෞතික විද්‍යාවෙන් කොහොමද එහෙම නැත්නම් කාලගුණ විද්‍යාවෙන් භෞතිකව කොහොමද මේවා විශ්ලේෂණය කරන්නේ කියලා ඔබට ගැටලුව ඇති. අපි කාටුන් බලමු. විද්ද නේද? විද්ද නේද? විදගත්ත නේද? දාසට පේන විදිහට විදගෙන තියෙන්නේ එකක් තමයි ගෑස් වලින් විදගත්තා. ගෑස් කියන එන්නත විද්දා. දැන් තව විදගන්න එකක් තියෙනවා. ඒ තමයි තෙල්. තෙල් එකපාරක් විද්දා. ඊට පස්සේ ගෑස් උත් විදින්න ලෑස්ති. ඊට පස්සේ මොකද්ද කියලා තමයි දාස අහන්නේ. ඊළඟට රංචගොඩ ළමයා කවි දෙක ලියනවා. ගෑස් මිලේවා ආකාශයටත් උඩින් කාටත් කරන්නට බැරි ලොකු වැඩක් කළ පාරිභෝගික අධිකාරියට අපේ ප්‍රශංසාව හිමිවන්නේ මේ ලෙසටයි. තවදුරටත් ඔය ආයතනයේ නම මේ ලෙසටම තිබීම වස වැරද්දකි. එනිසා මෙතැන් සිට අධිකාරියට මුදලාලිට සේවා යයි තබමු නම්. රංචගොඩ ළමයා කට කහනවට කියන්නේ. කියලා වැඩක් නෑ. අංජන ඉන්ද්‍රජිත් නිර්මාණය කරන්නේ දිනමින පුවත්පතට ඔක්සිජන් වල කිසිදු හිඟයක් නැහැ කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ කියනවා. ඔක්සිජන් නම් හිඟ වුණත් මොකද සර්? වෙළඳ පොලේ ගෑස් හිඟ නොවි. ඊළඟට පංකජ රුවින්දගේ සරදම
තෝරගන්නේ ලංකාදීප පුවත්පතෙන්. මේ පොකට් කාටුනේ කියනවා කැබිනට් සංශෝධනයක් වෙනවලු. කැබිනට් සංශෝධනයේදී මොකද වෙන්නේ? තියෙන කූට්ටමමනේ අනන්නේ. තියෙන කූට්ටමමනේ අනන්නේ. දවසේ පද හත තෝරගන්නේ විදුර අබේනායකගේ අද මව්බිම් පුවත්පතෙන්. ගුරු පෙළ පාලි නැතිවට මාවතට බැස කඳුලලි පිස්සුණු නොපෙනේ දරුවාගේ ඇස පෙන්වයි ආණ්ඩුව එන අයවැයෙහි රස කෝ විසඳුමක් තවමත් අනුකමිටු මිස කෝ විසඳුමක් තවමත් අනුකමිටු මිස ඒකයි විදුර අබේනායක දවසේ පද හතරෙන් කරන ප්‍රශ්නය. අපි අදට නික්මෙන්නට ලෑස්ති. එන්නත විදගත්තේ නැත්නම් එන්නත විදගන්න. ඒ වගේම රට ලොක්ඩවුන් කරනවද නැද්ද? මේ පිළිබඳව ෆේස්බුක් වල සමාජ මාධ්‍යවල යන ෆේක් නිවුස් විශ්වාස කරන්න එපා. ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති මගින් මේක දැනුම් දෙන්න ලෑස්ති. ලද විගසේම තීන්දුවක් ගන්නවා නම් කොහොමුණත් හැමදේටම වඩා වැදගත් වෙන්නේ සූදානම් ශරීරයෙන් ඉන්න එක, ආරක්ෂිතව ඉන්න එක. අපි ඉන්දික පොල්කොටුව මාධ්‍යවේදී ඉන්දික පොල්කොටුවට ස්තුතිය පළ කරනවා. පුවත්වලට එහා ගිය යමක් වාර්තා කරන ලබන සතියේදී තවත් අලුත් රහක් එක්ක අපි මුණ ගැහෙන්න ලෑස්ති. ඉන්දික බොහොම ස්තුතියි. අපි නැවත ලබන සතියේදී මුණ ගැහෙමු. ඒ වගේම ඔබට ප්‍රාර්ථනා කරනවා නිරුපද්‍රිත දවසක් ඔබට ආයුබෝවන්.